අයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ අපේ තොරතුරු සංවේදන තාක්ෂණ විෂය මාලාවේ 10 වන ශ්‍රේණියට අදාළ 3 වෙනි පාඩමේ දත්ත ආචාර්ය ධාරිතාව සහ කේත ක්‍රම කියන කොටස. එතකොට දැන් මෙතනදී ඔයාලා දන්න පොඩි කාලේ ඉඳන් අඳුරන එක වචනයක් තියෙනවා. ඒක තමයි ධාරිතාව කියන වචනේ. ඒකට ධාරිතාව කියන වචනේ අපි හොඳට අඳුරනවා, ඉගෙනගෙන තියෙනවා. ධාරිතාවය කියන්නේ යම්කිසි වාජනයක අල්ලන උපරිම ප්‍රමාණය. එතකොට මේ දත්ත ආචාර්ය කියන එකත් අපි තොරතුරු සංවේදන තාක්ෂණයේ ඉගෙන ගන්න අය විදිහට දන්නවා. දත්ත ආචාර්ය කියන්නේ තොරතුරු ගබඩා කිරීම. එතකොට මෙතනදී දත්ත ආචාර්ය ධාරිතාවය කියන එකෙන් අදහස් වෙන්නේ අපිට දත්ත ආචාර්ය කරන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය ගැන කතා කරනවා. මේ අනුව අපි දන්නවා පුංචි කාලේ ඉඳලා අපි ඉගෙනගෙන තියෙනවා පරිසරයේ තියෙන ඕනම පදාර්ථයකට ඉඩක් තියෙනවා. වාතයට, ජලයට, ඝනවලට මේ හැම දෙයකටම ඉඩක්. ඒතකොට මේ වගේම තමයි දත්ත වලටත් යම්කිසි ඉඩක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දත්ත ආචාර්ය ධාරිතාවෙන් මනින ඒකකවල කුඩාම ඒකකයේ ඉඳලා විශාල ඒකකවලට යනකම් ඒකක තියෙනවා දූරාවලිය. මේ ඒකක දූරාවලියේ කුඩාම ඒකකයේ තමයි බිට් කියලා කියන්නේ. මේ බිට් කියන ඒකක කොටස් 8ක් එකතු වුනහම අපි හදාගන්නවා බයිට් කියලා එකකයක්. මේ බයිට් එකෙන් භාගයක්. එහෙම නැත්නම් බිට් 4ක් එකතු වුනහම ඒකට අපි කියනවා නිබ්ල් එකක් කියලා. එතකොට මේ වගේ බිට් එකක් 2/10 වෙනි බලයකින් වැඩි වුණොත් අපි කියනවා කිලෝ බිට් එකක් කියලා. ඒතර බිට් එක 8න් වැඩි වෙලා හැදෙන බයිට් එක 2/10 වෙනි බලයකින් වැඩි වුණාම ඒ කියන්නේ 1024 ගුණයකින් වැඩි වුණාම හැදෙනවා කිලෝ බයිට් එක. ඒතර මේ විදිහට හැදෙන කිලෝ බයිට් එක 1024 ගුණයකින් වැඩි වුණාම හැදෙනවා මෙගා බයිට් එක. හොඳයි. මේ විදිහට අපි කතා කරා වගේ බිට් එකෙන් පටන් ගත්තාම බිට් 8ක් බයිට් එකක්. ඊට පස්සේ බයිට් එක වගේ 1024 ගුණයක් කිලෝ බයිට් එකක්, ඊළඟට මෙගා බයිට්, ගිගා බයිට් ඔය විදිහට අපේ ධාරිතාවයෙන් මනින ඒකකවල දූරාවලිය වෙනස් වෙනවා. ඊළඟට මේ ධාරිතාවයෙන් මනින ඒකක අපිට අකුරු සංකේත පිටු විදිහට ගත්තම කොයි විදිහටද කියලා ටිකක් කතා කරන්න පුළුවන්. එතකොට එක අකුරක් කියන්නේ බයිට් එකක් වගේ විදිහට අපි සලකනවා. එතකොට එක අකුරක් කියන්නේ බයිට් එකක්, කිලෝ බයිට් එකක් අකුරු පිටු භාගයක් එකතු වුනහම කිලෝ බයිට් එකක් විදිහට ওই විදිහට අපි හදන ලේඛනික ප්‍රමාණය අපිට ධාරිතාවයේ වැඩි විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ සෑම ඒකකයක්ම අපිට සාමාන්‍ය ජීවිතයට ආදේශ කරලා බලා ගන්න පුළුවන්. මේ ධාරිතාවයන් කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි දන්නවා. අපි ජල වාජන අඳුනනවා. විවිධ ආකාරයේ විවිධ ප්‍රමාණයේ ජල වාජන අපේ සාමාන්‍ය ජීවිතයේ දකින්න පුළුවන්. අපි දන්නවා ලොකු වතුර ටැංකි තියෙනවා, ඊළඟට වතුර බාල්දි තියෙනවා, ඊළඟට වතුර බෝතල් තියෙනවා, ඊළඟට වතුර කෝප්ප තියෙනවා. ඒකට මේ වතුර ටැංකි, වතුර බාල්දි, කෝප්ප, බෝතල් මේ හැම එකම අපි දන්නවා ධාරිතාවය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට දරන්න පුළුවන් ජල ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා. මේ ජල ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවා එකම මේගොල්ලන්ගේ ධාරිතාවයේ පවතින ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ ජල ටැංකියක් ගත්තම අපිට පුළුවන් මේ ජල ටැංකිය ඇතුලේ ස්ථිරව ජලය ගබඩා කරලා තියෙනවා. නමුත් බාල්දියක් වගේ උපකරණයක් ගත්තොත්, කෝප්පයක් වගේ උපකරණයක් ගත්තොත් ඒගොල්ලන්ගේ ධාරිතාවය අර කියන ජල ටැංකියකට වඩා ගොඩක් අඩුයි. ඒ වගේම මේ බාල්දි කෝප්ප කියන ඒවා අපි ස්ථාවර විදිහට ජලය හැම වෙලෙම ගබඩා කරලා තියාගන්නේ නැහැ. අපි පාවිච්චියට ගන්න ජල ප්‍රමාණය తాවකාලිකව විතරයි මේ වගේ උපකරණවල භාවිතා කරනවා. ඊළඟට මේ උපාංගවල දත්ත ධාරිතාවය වෙනස් වෙන ප්‍රමාණය අනුව ආරෝහණ අවරෝහණ පිළිවෙලට අපිට සකස් කර ගන්න පුළුවන්. ඒතකොට දත්ත ආචාර්ය ධාරිතාව උපාංග මොනවද කියලා අපි සලකලා බලමු. දත්ත ආචාර්ය කරන්න පුළුවන් උපාංග තියෙනවා අභ්‍යන්තර ආචාර්ය උපාංග සහ බාහිර ආචාර්ය උපාංග විදියට. ස්ථිර ආචාර්ය උපාංගයක් විදියට අපිට ගන්න පුළුවන් පරිගණකයේ දෘඪ තැටිය. ඊට අමතරව බාහිර ආචාර්ය උපාංග විදිහට අපිට ගන්න පුළුවන් අපි දකින CD, DVD, pen drive,
portable hard disk අන්න ඒ වගේ දේවල්. එතකොට මේගොල්ලන්ගේ ධාරිතාවයේ අඩු තැන සිට වැඩි තැනට, ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට අපි සැකසුවොත් එහෙම අපිට කුඩාම ධාරිතාවයකින් හම් වෙන්නේ මීට කලින් භාවිතා කරලා දැන්ට භාවිතයෙන් ඉවත් වෙලා යන floppy disk කියන ආචාර්ය ඒකකය. ඊළඟට මේ ආචාර්ය ඒකකවල CD, ඊළඟට DVD, Blu-ray ඔන්න ඔය විදිහට ධාරිතාවය වැඩි වෙලා අවසානයේට අපිට චුම්බක පටි දක්වා ආචාර්ය ධාරිතාවයේ වලට මේ සටහනේ දකිනවා වගේ ආචාර්ය ධාරිතාවයේ වැඩි වෙන පිළිවෙලට එහෙම නැත්නම් ආරෝහණ පිළිවෙලට සකස් කරලා කතා කරන්න පුළුවන්. ඊළඟට මේ ආචාර්ය උපාංග වලින් අපිට දත්ත ලබා ගැනීමේ වේගය එකිනෙකට වෙනස් වෙනවා. දත්ත ලබා ගැනීමේ වේගය කියන්නේ ගබඩා කරලා තියෙන දත්ත නැවත භාවිතයට ගැනීමේදී ඒ සඳහා වැය වෙන කාලය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි අර කලින් ගත්ත ජල වාජනම සැලකුවොත් එහෙම මේ ජල වාජන වලින් අපි කිව්වා ජල ටැංකියක ජලය අපි ගබඩා කරලා තියෙනවා. එතකොට මේ ටැංකියක ගබඩා කරලා තියෙන ජලය අපි බීමට ගන්නවා නම් අපිට එකවරම ඒ ජලය බොන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ටැංකියෙන් අපිට ටැප් එකක් දාලා තියෙනවා නම් එහෙම බොන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය නිවසක පරිභෝජනයට ගද්දී ටැංකියෙන් අපි කෙලින්ම ජලය බීමට ගන්නේ නැහැ. ජලය නල පද්ධතියක් හරහා ගෙදරට ගෙනල්ලා ඒ විදිහට තමයි ජලය අපි භාවිතයට ගන්න. නමුත් කෝපයක එහෙම නැත්නම් බාල්දියක වතුර බෝතලයක තියෙනවා නම් අර කලින්ට වඩා අපිට ඉතා වේගයෙන් ජලය භාවිතයට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ආචායන ඒකකවලත් තියෙන දත්ත විශාල ආචායන ඒකකවල තියෙන දත්ත භාවිතයට ගනිද්දි වැය වෙන කාලයට වඩා කුඩා ආචායන ඒකකවල තියෙන දත්ත භාවිතයට ගැනීමේදී වැය වෙන කාලය අඩුයි. එතකොට මේ ආචායන ඒකකවල මේ තියෙන ධාරිතාවය අනුව එයාලගෙන් දත්ත ලබා ගැනීමේ වේගය අඩු වැඩි වෙනකොට අපිට ඒක සලකන්න පුළුවන් ආරෝහණ පිළිවෙලට එහෙම නැත්නම් අවරෝහණ පිළිවෙලට. ඒකට කුඩාම ආචායන ඒකකයක් වන රෙජිස්ටර් කියන ආචායන ඒකකවලින් දත්ත ලබා ගැනීමේ වේගය අනිකුත් ආචායන ඒකකවලට වඩා වැඩි. ඒ කියන්නේ අපි hard disk එකක් ඇතුලේ තියෙන දත්ත පරිගණකය ඇතුලේදීම භාවිතයට ගන්නවට වඩා ඉතා ලේසියෙන් අපිට භාවිතයට ගන්න පුළුවන් රෙජිස්ටර් මතකයක් තුළ තියෙන දත්ත. මේ රෙජිස්ටර් මතකයක් කියන්නේ తాවකාලික මතකයක්. නිතර පරිගණකය ඇතුලේ කාර්යයන් කරනකොට ඒ අවස්ථාවට අදාළ తాවකාලික දත්ත තමයි රෙජිස්ටර් මතකය තුළ ගබඩා වෙලා තියෙන්නේ. හොඳයි. ඒ වගේම අපි දන්නවා මේ ආචායන ඒකකවල ධාරිතාවය සහ එයාලගේ හැකියාව අනුව මේගොල්ලන් මේ ඒකක මිලදී ගැනීම සඳහා වැය වෙන මුදල අපිට වෙනස් වෙනවා. මේ ඒකකවල ප්‍රමාණයෙන් කුඩා වුණත් ගොඩාක් ඒක ප්‍රමාණයෙන් කුඩා වෙන්න වේගයෙන් වැඩි. ඒකට මේ වගේ ඒකක මිලදී ගැනීමේදී වැය වෙන මුදල සාමාන්‍ය ධාරිතාවයෙන් තරමක් විශාල නමුත් වේගය අඩු ඒකක මිලදී ගැනීමට වැය වෙන මුදලට වඩා වැඩි. ඒ වගේ ඒ අනුව අපි සලකා බලද්දී CD එකක් DVD එකක් ගන්න වැය වෙන මුදලට වඩා අපිට RAM එකක් රෙජිස්ටර් එකක් වගේ උපාංගයක් මිලදී ගන්න වැය කළ යුතු මුදල වැඩි. ඒ කියන්නේ අපි පරිගණකයක් මිලදී ගද්දී උනත් RAM එකේ ධාරිතාවය වැඩි වෙන තරමට ඒ පරිගණකය සඳහා වැය කළ යුතු මුදල ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඊළඟට අපි සලකා බලමු පරිගණකවල භාවිතා වන කේත ක්‍රම ගැන. එතකොට මේ කේත ක්‍රම මොකටද හදලා තියෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම අපි දන්නවා පරිගණකය කියන්නේ විද්‍යුත් උපාංගය. පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් සංඥාව. අපි කියන දේවල් පරිගණකයට තේරෙනවා වගේ අපිට දැනුණට පරිගණකයට තේරෙන්නේ අපි කියන වචනවත් අපි කරන කාර්යයන්වත් නෙමෙයි පරිගණකයේ තියෙන පරිමත හරහා ගමන් කරන විද්‍යුතය. විද්‍යුතයේ තියෙන ඇති නැති බව. ඒ කියන්නේ කරන්ට් එක තියෙනවද නැද්ද කියන එක තමයි පරිගණකයට තේරෙන එකම භාෂාව වෙන්නේ. එතකොට අපි මේ විවිධ කාර්යයන් කරගන්නවා පරිගණකය ඇතුලේ රූප දකිනවා, හඩවල් ඇහෙනවා, අපේ තියෙන දත්ත අපි ඇතුළත් කරනවා, ඇතුලේ තියෙන දත්ත අපි පිටතට ගන්නවා. මේ හැම කාර්යයක්ම සිද්ධ වෙන්නේ මේ පරිගණකයේ තියෙන දත්ත විවිධ කේත ක්‍රම අනුව සකස් කරලා තියෙන හින්දා. එතකොට මේ සකස් කරලා තියෙන කේත ක්‍රම එදා ඉඳලා පරිගණකයේ පටන් ගත්ත දා ඉඳලා
බැලුවොත් එහෙම විවිධ කේත ක්‍රම ගොඩාක් තිබිලා තියෙනවා. අපි ඉගෙන ගන්න යනවා කේත ක්‍රම කිහිපයක් ගැන. එකක් තමයි BCD කියන කේත ක්‍රම. ඒ කියන්නේ binary coded decimal කියන කේත ක්‍රම. ඊළඟට අපි කතා කරනවා ASCII කියන කේත ක්‍රම. ඊළඟට EBCDIC සහ Unicode කියන කේත ක්‍රම ගැන අපි කතා කරමු. ඊළඟට මුලින්ම අපි සලකා බලමු BCD කියන කේත ක්‍රම. එතකොට මේ BCD කියන්නේ අපි කිව්වා binary coded decimal කියලා. ඒ කියන්නේ අපි යම්කිසි සංඛ්‍යාවක් නිරූපණය කරන්න ඒ සංඛ්‍යාවේ තියෙන දශමයේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් binary විදිහට එහෙම නැත්නම් ද්විමේය සංඛ්‍යා විදිහට වෙන වෙනම දක්වලා තමයි මේ binary coded decimal කියන කේත ක්‍රමය හදාගන්නේ. උදාහරණයක් විදිහට 42 කියන 10 පාදයේ සංඛ්‍යාව එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යාව BCD විදිහට එහෙම නැත්නම් binary coded decimal විදිහට කොහොමද අපි නිරූපණය කරන්න කියලා බලමු. දැන් ඔයාලට මේ ස්ලයිඩ් එකේ පේන ආකාරයට බලන්න 42 කියන සංඛ්‍යාවේ 4 සහ 2 කියන සංඛ්‍යා දෙකට අදාළව binary අංකය එහෙම නැත්නම් ඒකේ ද්විමය අගය අපි ලියාගන්නේ. හැබැයි ඒකේ bit 4ක් හිටින විදිහට. එහෙම නැත්නම් බිටු 1 හෝ බිඳුව කියන ඉලක්ක 4ක් හිටින විදිහට තමයි ලියන්නේ. එතකොට මේ bit 4කින් නිරූපණය කරන සංඛ්‍යා අපි එක දිගට ලියාගත්තම ඒ කියන්නේ 4 කියන්නේ 0යි 1යි 0යි 0 කියන සංඛ්‍යාව. 2 කියන්නේ 0යි 0යි 1යි 0 කියන සංඛ්‍යාව. එතකොට 4 කියන දශමයේ සංඛ්‍යාවත් 2 කියන දශමයේ සංඛ්‍යාවයි වෙන වෙනම ද්විමය විදිහට ලියලා bit 4කින් ඒ දෙක එකතු කරලා ලියුවම අපිට ලැබෙනවා 0 1 0 3 0 4 සහ 1 0 කියන BCD අගය. ඒතකොට ඒ තමයි 42 කියන දශමයේ සංඛ්‍යාවේ BCD අගය. එතකොට මේ අනුව ඔයාලට පුළුවන් පහත දක්වන ක්‍රියාකාරකම කරලා බලන්න මොනවද ලැබෙන පිළිතුරු කියලා. හොඳයි. දැන් ඔයාලා උත්සාහ කරන්න ඔයාලට මේ ස්ලයිඩ් එකේ තියෙන විදිහට බලා ගන්න පුළුවන්. අපි දීලා තියෙන ක්‍රියාකාරකමේ තියෙන දශමයේ සංඛ්‍යා ටික BCD අගයන් විදිහට ලියාගත්තම කොයි ආකාරයකටද ලැබෙන්නේ කියලා. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ASCII කියන කේත ක්‍රමය ගැන. ඒ කියන්නේ American Standard Code for Information Interchange කියන කේත ක්‍රමය. එතකොට මේ කේත ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ ANSI කියන ආයතනය මගින්. ඒ කියන්නේ American National Standard Institute කියන ආයතනය මගින්. මේ ASCII කේත ක්‍රමය හදලා පාවිච්චි කරන්න මූලික හේතුව තමයි BCD කෝඩ් වල අපි පාවිච්චි කරේ bit 4යි. එතකොට මේ bit 4ෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් සංකේත ලැබුණේ 16ක් විතර. මෙන්න මේ සංකේත ඉතා සුළු සංඛ්‍යාවක් නිසා අපිට දත්ත භාවිතයේදී මේ සංකේත සුළු ප්‍රමාණයක් නිසා අපිට BCD කේතයේ භාවිතයේදී දත්ත නිරූපණය තරමක් අසීරු වුණා. ඒ නිසා තමයි bit 7කින් සමන්විත ASCII කේත ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකට bit 7ක් කියන්නේ 2/7 වෙනි බලයක්. ඒ කියන්නේ 128ක් වගේ සංකේත ප්‍රමාණයක් මේ ASCII කේත ක්‍රමය මගින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ ASCII කේත ක්‍රමයේදී අපිට වචන අකුරු නිරූපණය කරන්න පුළුවන්. මේ එක අකුරට bit 7කින් සමන්විත කේතයක් ලබා දීලා තියෙනවා. එතකොට ඉංග්‍රීසි කැපිටල් අකුරු වලට, ඉංග්‍රීසි සිම්පල් අකුරු වලට, ඉලක්කම් වලට, විවිධ විරාම ලක්ෂණ වලට මේ හැම එකටම bit 7කින් සමන්විත කේතයක් ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි බලමු ASCII කේත ක්‍රමයේ යම්කිසි වචනයක් නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේ copy කියන වචනේ COPY කියන කැපිටල් ඉංග්‍රීසි අකුරින් ලියලා තියෙන copy කියන වචනය කොහොමද ASCII කේත ක්‍රමයෙන් නිරූපණය කරන්නේ කියලා. එතන මේ හැම කැපිටල් අක්ෂරයකටම දීලා තියෙන ASCII අගය අපි වෙන වෙනම ලියා ගන්න ඕන. එතකොට මේ වෙන වෙනම ලියාගෙන ඒ ලියාගත්ත ද්විමය අගය bit 7කින් නිරූපණය වෙන ද්විමය අගය අපි එක දිගට ලියුවාම ඒ එක දිගට ලියන සංකේතය තමයි copy කියන වචනය පරිගණකයක් තුල ASCII සංකේත ක්‍රමය හරහා නිරූපණය වෙන ආකාරය වෙන්නේ. ඊළඟට ඔයාලට දකින්න පුළුවන් තිරේ පෙන්නනවා ASCII කේත ක්‍රමයෙන් කොහොමද සංකේත ලබා දීලා තියෙන්නේ විවිධ අක්ෂර සහ ඉලක්කම් වලට කියලා. එතකොට මේකෙදී රතු පැහැයෙන් පෙන්නන්නේ
දශමය අගය යම්කිසි සංඛ්‍යාවක සහ නිල් පැහැයෙන් පෙන්වන්නේ අදාළ සංකේතය. ඒතකොට මේ දශමය අගයට අදාළ ද්විමය අගය අපි හදා ගන්න ඕනේ. හදාගෙන ඒක බිට් 7කින් නිරූපණය කරන්න ඕනේ. ඒ බිට් 7කින් නිරූපණය කරාම ලැබෙන අගය තමයි අපි අදාළ සංකේත වලට යොදන්නේ. එතකොට අපිට මතක තියාගන්න පුළුවන් 65 කියන දශමය අගය දෙන්නේ කැපිටල් A කියන අකුරට. ඒතකොට එතන ඉඳලා අපි ඉංග්‍රීසි හෝඩිය දන්නවා. අපිට පිළිවෙලට ඉලක්කම් ටික හදා ගන්න පුළුවන්. ඊළඟට 97 කියන සංකේතය දීලා සංඛ්‍යාව දශමය අගය අදාළ වෙන්නේ සිම්පල් A අකුරට. එතනින් එහාට අපිට ඉංග්‍රීසි හෝඩිය මතක තියාගෙන ඉලක්කම් එක එක වැඩි කරගෙන සංකේත ටික හදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ EBC DIC කියන කේත ක්‍රමය ගැන. ඒ කියන්නේ Extended Binary Coded Decimal Interchange Code කියන කේත ක්‍රමය. එතන මේකෙදී අර ASCII කේත ක්‍රමයටත් වඩා වැඩි ප්‍රමාණයක් දත්ත නිරූපණය කරන්න පුළුවන් සංකේත අපිට මොකද බිට් 8ක් මෙතනදී භාවිත වෙනවා. ඒකට බිට් 8ක් කියන්නේ 2/8 වෙනි බලයක් සංකේත 256ක් නිරූපණය කරන්න පුළුවන්. පහලින් දක්වලා තියෙන උදාහරණ කීපයක්. එතකොට මේ උදාහරණ කීපෙදි පෙන්වන්නේ විවිධ සංකේත වලට අදාළ වෙන EBC DIC කේත මොනවද කියලා. ඊළඟ අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ Unicode කියන කේත ක්‍රමය. එතකොට මේ Unicode ක්‍රමය තමයි අද වෙනකොට වඩාත් සාර්ථකම කේත ක්‍රමය බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ Unicode ක්‍රමය හඳුන්වලා දෙන්න හේතුව තමයි අර කලින් අපි කතා කරපු BCD, ASCII, EBC, DIC වගේ කේතවල තිබුණු විවිධ දුර්වලතා. විවිධ දුර්වලතා කියවහම ප්‍රධානම දුර්වලතාවය තමයි තියෙන සංකේතවල අඩුකම. මොකද දැන් අපි ලෝකේ පුරා විවිධ භාෂා භාවිත කරනවා. අපි දන්නවා අපි සිංහලෙන් මොන හරි ටයිප් කරනවා නම් අපි සිංහල ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ අපේ කම්පියුටරේට. එහෙම නැත්නම් ස්ථාපනය කරගන්න ඕනේ අපි පරිගණකයට. එතකොට මේ සිංහල ෆොන්ට් එකක් දාගත්තම වෙන්නේ අර කලින් ASCII කේත ක්‍රමයෙන් වගේ හඳුන්වලා දීලා තියෙන සංකේත වෙනුවට ආදේශ කරගන්නවා අපි දින සංකේත. හැබැයි මේ සංකේත ආදේශ කර ගැනීම අපිට කරගන්න වෙන්නේ අපි හැම තැනදීම අපි භාවිතා කරන ෆොන්ට් එක අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ අපේ පරිගණකයට. එහෙම නැත්නම් අපි යම්කිසි ෆොන්ට් එකකින් හදන දෙයක් වෙනත් පරිගණකයක ගිහිල්ලා බලාගන්න අමාරුයි. ඒ නිසා අන්න ඒ වගේ දුර්වලතා මගහැර ගන්න තමයි මේ Unicode ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. මේ Unicode ක්‍රමය හැදිලා තියෙන්නේ බිට් 16ක් එකතු වෙලා. ඒ කියන්නේ 2/16 වෙනි බලයක්. ඒ කියන්නේ අපිට නිරූපණය කරන්න පුළුවන් සංකේත ප්‍රමාණය 65536ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඒකට මේ Unicode ක්‍රමය ඇතුලේ ලෝකයේ තියෙන විවිධ භාෂාවල විවිධ අක්ෂරමාලාවල සංකේත සියල්ලම වාගේ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව මේ වගේ ඕනම භාෂාවක තියෙන අකුර අපිට මේ Unicode පමණක් අපේ පරිගණකය තුළ ස්ථාපනය කරලා තිබුණා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ Unicode ක්‍රමය හරහා විවිධ සංකේත අක්ෂර වලට අමතර විවිධ සංකේත විරාම ලක්ෂණ ඊළඟට අපි කියනවා ස්මයිලිස් කියලා. එහෙම නැත්නම් අපි වෙනත් සංකේත භාවිතා කරනවා. ඊළඟට වර්ණ භාවිතා කරනවා, ශබ්ද භාවිතා කරනවා. මේ හැම ශබ්ද අගයකටම හැම වර්ණයකටම මේ Unicode ක්‍රමයේ මගේ යම්කිසි අගයක් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට වලට මේ තිරය මත දකින්න පුළුවන් විවිධ වර්ණ වලට දීලා තියෙන Unicode සංකේත සහ විවිධ ශබ්ද ප්‍රමාණ වලට විවිධ තරංග ප්‍රමාණ වලට දීලා තියෙන Unicode අගය. එතකොට මේ පාඩමේදී අපි අද සාකච්ඡා කරා දත්ත ධාරිතාවය මනින ඒකක ගැන, ඊළඟට ඒ ඒකකවල ධාරිතාවයන් වෙනස් වෙන පිළිවෙල ගැන, ඊළඟට ඒවායේ වේගය වෙනස් වෙන පිළිවෙල ගැන, ඊළඟට ඒවායේ ධාරිතාවය සහ වේගය අනුව ඒවා මිලදී ගැනීමේදී අපිට වැය කරන්න වෙන මුදල් ගැන, ඒ වගේම පරිගණක ඇතුලේ භාවිතා වෙන කේත ක්‍රම ගැනත් කතා කරා. කේත ක්‍රම ගැන කතා කරද්දී BCD, ASCII, EBC, DIC සහ Unicode ක්‍රම ගැන අපි කතා කරා. ඊට අමතරව අපි අභ්‍යාස කීපයක් කරා. එතකොට මේ පාඩම හරහා ඔයගොල්ලන්ට
කේත ක්‍රම ගැන සහ පරිගණක ආචාර්ය ධාරිතා ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා.